ආයුබෝවන් සුබ දවසක්. අපි එන්තැල්පිය සම්බන්ධව සම්පූර්ණ කොටස් සාකච්ඡා කරා සිද්ධාන්ත. ඊළඟට අපිට මේ පාඩමේ තියෙනවා එන්ට්‍රොපිය කියලා කොටසක්. එතකොට එන්තැල්පියෙන් විතරක් අපිට ප්‍රතික්‍රියාවක ස්වයන් සිද්ධතාවය සම්බන්ධව හරි නිගමනයකට එන්න බෑ. සාමාන්‍යයෙන් ස්වයන් සිද්ධ ක්‍රියාවලි ඩෙල්ටා H ඍණ පැත්තට බර ගතියක් තියෙනවා. හැබැයි ඩෙල්ටා H ධන වෙන ප්‍රතික්‍රියාවක් තියෙනවා ස්වයන් සිද්ධව සිද්ධ වෙන. උදාහරණයක් විදිහට අයිස් දියවීම, ඇමෝනියම් ලබන ජලයේ දියවීම වගේ ඒවා තාප අවශෝෂක ක්‍රියා. ඩෙල්ටා H ධන වෙන ප්‍රතික්‍රියා. හැබැයි ඒ ප්‍රතික්‍රියා ස්වයන් සිද්ධව සිද්ධ වෙනවා. ඊළඟට තවත් තාපදායක ප්‍රතික්‍රියා තියෙනවා ඒවා ස්වයන් සිද්ධව සිද්ධ වෙන්නේ නැති ප්‍රතික්‍රියා. එහිඳ ප්‍රතික්‍රියාවක් ස්වයන් සිද්ධද නැද්ද කියන එක තාපදායක බව හෝ තාප අවශෝෂිත බව අනුව අපිට හරියටම නිගමනයකට එන්න බෑ. එහිඳ අපි තවදුරටත් මේක අධ්‍යයනය කරන්න වෙනවා. දැන් මේ එන්ට්‍රොපිය කියලා කියන්නේ එන්ට්‍රොපිය කියන එකේ තේරුම අහඹුතාවයේ හෙවත් ව්‍යාප්තිය. සාමාන්‍යයෙන් අහඹුතාවයේ හෙවත් ව්‍යාප්තිය වැඩි නම් එන්ට්‍රොපිය ධන කියලා අපි කියනවා. දැන් ඝනයකාංශු ළඟින් තියෙනවා, ද්‍රවයකාංශු ඊට වඩා ඈත් වෙනවා, වායුකාංශු ඊට වඩා ඈත් වෙනවා. ඒතර ඝනයක් ද්‍රව කරනකොට මොකද වෙන්නේ? ව්‍යාප්තිය වැඩි වෙනවා. ද්‍රවයක් වාෂ්ප කරනකොට මොකද වෙන්නේ? ව්‍යාප්තිය හෙවත් අහඹුතාවය වැඩි වෙනවා. එතකොට එන්ට්‍රොපිය ධන වෙනවා. සාමාන්‍යයෙන් මේක එන්ට්‍රොපිය ගැන සංකල්පය ඔලුවට ගන්න තියෙන හොඳම උදාහරණයක් තමයි අපි සෙල්ලම් කරන කාඩ් පැක් එක. කාඩ් පැක් එකේ කාඩ් ටික හරියටම අපි තියලා ඒක බොක්ස් එකක් ඇතුළට දාලා තියනකොට ඒක හරි පිළිවෙලට තියෙනවා. අපි සෙල්ලම් කරනකොට මේක හැමතැනම ව්‍යාප්ත වෙනවා. අන්න ඒ වගේ ව්‍යාප්තිය හෙවත් අහඹුතාවය වැඩිවීමක් තමයි එන්ට්‍රොපිය වැඩිවීමක් කියලා කියන්නේ. ඒතර පියුට් එකේ 15 වෙනි පිටුවේ තියෙනවා එන්ට්‍රොපිය කියන එක සම්බන්ධව. එතකොට ඇත්තටම ප්‍රතික්‍රියාවක ස්වයන් සිද්ධතාවය සම්බන්ධව නිගමනයකට එන්න එන්තැල්පි විපර්යාසය වගේම අපිට එන්ට්‍රොපි විපර්යාසයක් වැදගත් වෙනවා. ඒතර එන්ට්‍රොපිය වැඩි වෙන අවස්ථා කීපයක් දීලා තියෙනවා. ඝනයක් ද්‍රව වෙනකොට, ද්‍රවයක් වායු වෙනකොට, ඊළඟට දියවීමේ ක්‍රියාවලියේදී. දැන් ලුණු වගේ අරගෙන වතුරට දැම්මොත්, සෝඩියම් ක්ලෝරයිඩ් ජලයට දැම්මොත් අයන ස්ථිර ද්විද්‍රව ආකර්ෂණය හටගෙන හොඳට ව්‍යාප්ත වෙලා දිය වෙලා යනවා. ඒකත් එන්ට්‍රොපිය වැඩිවීමක්. ඝනයක් රත් කරනකොට ප්‍රසාරණය වීම එතකොටත් එන්ට්‍රොපිය වැඩිවීමක් විදිහට සලකන්න පුළුවන්. එතකොට සම්මත එන්ට්‍රොපිය කියලා හඳුන්වලා තියෙනවා මෙන්න මේ සංකේතයෙන්. සම්මත එන්ට්‍රොපිය. එන්ට්‍රොපිය කියන එක S වලින් සංකේතවත් කරනවා. එතකොට මෙන්න මේ වගේ සංකේතකින් සම්මත එන්ට්‍රොපිය සංකේතවත් කරලා තියෙනවා. එතකොට සම්මත එන්ට්‍රොපිය කියලා කියන්නේ 1 atm පීඩනයේදී සෙල්සියස් 25 උෂ්ණත්වයේදී යම් ප්‍රභේදයක නිරපේක්ෂ එන්ට්‍රොපිය. එතකොට පීඩනය 1 atm කියන තත්වය, උෂ්ණත්වය 25යි සෙල්සියස් කියන තත්වයේදී යම් ප්‍රභේදයක නිරපේක්ෂ එන්ට්‍රොපිය තමයි අපි සම්මත එන්ට්‍රොපිය කියලා හඳුන්වන්නේ. එතකොට ඒක ඒකක ජූල් කෙල්විනයට මවුලයට, ජූල් කෙල්විනයට මවුලයට, ජූල් කෙල්විනයට මවුලයට වලින් සම්මත එන්ට්‍රොපි කීපයක් දීලා තියෙනවා. බලන්න ජලයේ ද්‍රව අවස්ථාවේ 69.9යි. ජලයේ වායු අවස්ථාවේ 188.7යි. දැන් ද්‍රව ජලයට වඩා වාෂ්ප ජලයේ ව්‍යාප්තිය හෙවත් අහඹුතාවය වැඩිනේ. ඒතකොට එන්ට්‍රොපිය අගේ වැඩි. එතකොට දැන් අර එන්තැල්පි වලදී සම්මත තත්වයක් තියෙන මූලද්‍රව්‍ය සංයෝගවල වඩාත් නිස්ථායී ඒවයි මොකද උනේ? සම්මත එන්තැල්පි උත්පාදන එන්තැල්පිය බිඳුවක් වුණා. හැබැයි මේ එන්ට්‍රොපිය බලන්න බිඳුව නෙමෙයි ධන අගයක් ගොඩක් ඒවට තියෙනවා. ඒකේ දීපු හැම එකකටම වගේ අගයක් තියෙනවා. ඒතකොට නිරපේක්ෂ එන්ට්‍රොපිය කියලා කියන්නේ සම්මත උෂ්ණත්වයේදී, සම්මත පීඩනයේදී යම් ප්‍රභේදයක නිරපේක්ෂ එන්ට්‍රොපිය. එතකොට ඒක අගයක් විදිහට දක්වලා තියෙනවා මේ වගුවේ. ඊට පස්සේ මොන හරි ප්‍රතික්‍රියාවක් දුන්නොත් ඒකේ එන්ට්‍රොපිය අපිට ගණනය කරන්න පුළුවන්. ওই වගුවේ තියෙන දත්ත පදනම් කරගෙන අපිට යම්කිසි රසායනික ප්‍රතික්‍රියාවක් දුන්නොත්
ඒකේ ප්‍රතිඵලවල එන්ට්‍රොපියෙන් ප්‍රතික්‍රියකවල එන්ට්‍රොපිය අඩු කරලා සම්මත ඒ ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි විපර්යාසය ගන්න පුළුවන්. ප්‍රතිඵලවල එන්ට්‍රොපියෙන් ප්‍රතික්‍රියකවල එන්ට්‍රොපිය අඩු කරලා. එතකොට ප්‍රතිඵල පැත්තේ තියෙන ඒවා ස්ටොයිකියෝමෙට්‍රික අංකය බලන්න ඕන. ඒ අංකයෙන් වැඩි කරලා තමයි ගන්න. අපි බලමු උදාහරණ ගැටලුවක්. එතන තියෙනවා හයිඩ්‍රජන් මොන ගැටලුවක් තියෙනවා හයිඩ්‍රජන් වායුව හා ඔක්සිජන් වායුව ප්‍රතික්‍රියා කර ජල වාෂ්ප හදනවා. ඊට පස්සේ කියනවා මෙන්න මේ ප්‍රතික්‍රියාවේ හොයන්න කියලා කියනවා එන්ට්‍රොපි වෙනසෙහි සලකුණ පුරෝකථනය කර සෙල්සියස් 25 දී ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා S RxN ගණනය කරන්න. බලමු. ප්‍රතික්‍රියාව අපිට දීලා තියෙන්නේ 2H2 gas ධන O2 gas පූර්ණ ඉතලයක් 2H2O gas. දැන් මේකේ ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි වෙනසෙහි සලකුණ. එතකොට මෙතන අපි බැලුවොත් ප්‍රතිඵල පැත්තේ වායුමය අණු 2යි. ප්‍රතික්‍රියක පැත්තේ වායුමය අණු 3ක් තියෙනවා. එතකොට වායුමය අණු සංඛ්‍යාව අඩු වෙනවා කියන්නේ හමුතාවයේ හෙවත් ව්‍යාප්තිය අඩු වීමක්. එහෙනම් එන්ට්‍රොපිය ඍණ වෙන්න ඕන. මොකද මෙතන වායු අණු 2යි. මෙතන වායු අණු 2යි. මෙතන 1යි 2යි 3යි. සම්පූර්ණ ප්‍රතික්‍රියක පැත්තේ වායු අණු 3යි. වායු අණු සංඛ්‍යාව අඩු වෙනවා කියන්නේ අඹුතාවයේ හෙවත් ව්‍යාප්තිය අඩු වෙනවා. එහෙනම් එතන ඩෙල්ටා S RxN කියන එක ඍණ වෙන්න ඕන. ඊළඟට මේකදී අපිට ඔය ඉහත වගුවේ දීපු දත්ත වලින් ගන්න පුළුවන් ජලය වායු අවස්ථාවේ එයාගේ එන්ට්‍රොපිය අපිට දෙනවා 188.7යි. එතකොට මේකේ 188.7යි ඒකක ගත්තොත් ජූල් කෙල්විනයට මවුලයට ඒක වැඩි වෙන්න ඕන මවුල දෙකකින්. එතකොට ඕක තමයි ප්‍රතිඵලවල එන්ට්‍රොපිය. දැන් ප්‍රතික්‍රියක ඔක්සිජන් O2 ගෑස් වල අපිට දීලා තියනවද බලන්න එකේ. එතකොට O2 ගෑස් කියලා කියන එකේ ප්‍රතික්‍රියකවල අපි ගන්නකොට O2 ගෑස් වල දෙන්න ඕන අපිට ඒක 205යි ජූල් කෙල්විනට මවුලයට කියලා ගානෙදි දෙන්න ඕන. එතන දීලා නැහැ. එතන ඔක්සිජන් වල දෙන්න ඕන. අනිත් එක අපිට තව දෙන්න ඕන හයිඩ්‍රජන් වල. එතන හයිඩ්‍රජන් වල ඒකන හයිඩ්‍රජන් වල 130.7යි. මෙතන දීලා තියෙනවා අපිට හයිඩ්‍රජන් වල ධන 130.7යි ජූල් කෙල්විනයට මවුලයට. එතකොට මේක වැඩි වෙන්න ඕන මවුල දෙකකින්. මේ අගයන් දෙන්න ඕන. එතන අඩුවක් ගාන දීලා නැහැ. එතකොට එයාගේ 130යි. ඒ වගේම ඔක්සිජන් වල දෙනවා 205.1යි. එතකොට මේකේ ඔක්සිජන් වල 205.1යි ජූල් කෙල්විනයට මවුලයට. ඒක නම් වැඩි වෙන්න තියෙන 1යිනේ තියෙන මවුල. එකෙන් වැඩි වෙන්න තියෙන. එතකොට නෝකේ අගය තමයි ප්‍රතිඵලවල අගයත් මෙන්න මේ අගයෙන් මේ ප්‍රතික්‍රියක මේ දෙක එකතු කරලා ප්‍රතිඵලවල එන්ට්‍රොපියෙන් ප්‍රතික්‍රියකවල එන්ට්‍රොපිය අඩු කරනවා. 188.7 දෙකෙන් වැඩි කරලා එන අගයෙන් අඩු කරන්න ඕන මේ දෙකේ එකතුව. එතකොට පිළිතුර එනවා ඍණ 88.9යි ජූල් කෙල්විනයට මවුලයට. ඔබේ පිළිතුර කොහොමද ඍණ වෙන්න ඕන කියලා අපි ඉස්සෙල්ලාම නිගමනය කරා. ඒක එනවා ඍණ 88.9යි ජූල් කෙල්විනයට මවුලයට. ඔගොල්ලෝ ප්‍රකාශනයක් විදිහට ලියන්න ප්‍රතිඵලවල එන්ට්‍රොපිය ඍණ ප්‍රතික්‍රියකවල එන්ට්‍රොපිය ප්‍රතිඵලවල එන්ට්‍රොපිය 188.7 වැඩි කිරීම 2 ඍණ ප්‍රතික්‍රියකවල එන්ට්‍රොපිය මේ දෙකේ එකතුව. හරි. ඊට පස්සේ ප්‍රතික්‍රියාවක ස්වයං සිද්ධතාව එතකොට අපිට කියන්න පුළුවන්ද එන්ට්‍රොපිය ධන වුණොත් අනිවාර්යයෙන්ම වෙනවා කියලා.
එන්තැල්පිය ඍණ වුණොත් අනිවාර්යයෙන්ම වෙනවා එන්ට්‍රොපිය ධන වුණොත් අනිවාර්යයෙන්ම වෙනවා කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්නත් බෑ. ප්‍රතික්‍රියාවක එන්තැල්පිය ඍණ වුණොත් ඒක වෙන යම් නැඹුරුවක් වැඩි නැඹුරුවක් තියෙනවා කියලා වගේ අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම එන්ට්‍රොපිය ධන වුණොත් වැඩි නැඹුරුවක් තියෙනවා කියලා අදහසක් ගන්න පුළුවන්. නමුත් 100%ක්ම කියන්න බෑ එන්තැල්පියයි එන්ට්‍රොපියයි විතරක් අරගෙන ප්‍රතික්‍රියාවක් ස්වයංසිද්ධද නැද්ද කියලා. එහෙනම් ප්‍රතික්‍රියාවක ස්වයංසිද්ධතාවය සම්බන්ධව හරියටම කියන්නේ අපි මේ එන්තැල්පිය සහ එන්ට්‍රොපිය සම්බන්ධ කරගනිපු සමීකරණයක් තියෙනවා. ඒ සමීකරණයේ තියෙන ඩෙල්ටා G කියන එක පදනම් කරගෙන තමයි අපි ප්‍රතික්‍රියාවක් ස්වයංසිද්ධද නැද්ද කියලා තීරණය කරන්නේ. ඊට කලින් බලන්න මෙතන තියෙනවා ටියුට් එකේ 17 වෙනි පිටුවේ ප්‍රතික්‍රියාවක ස්වයංසිද්ධතාවය සම්බන්ධව සාමාන්‍යයෙන් ඩෙල්ටා S ධන වෙලා ඩෙල්ටා H ඍණ වුණොත් ඒ ප්‍රතික්‍රියාව සියලු උෂ්ණත්වවලදී ස්වයංසිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඩෙල්ටා H ධන වෙලා ඩෙල්ටා S ධන වුණොත් අනේ එතෙන්දී ඉහළ උෂ්ණත්වවලදී ස්වයංසිද්ධ වෙනවා. ඒ වගේම ඩෙල්ටා H ඍණ වෙලා ඩෙල්ටා S ඍණ වුණොත් පහළ උෂ්ණත්වවලදී ස්වයංසිද්ධ වෙනවා. ඩෙල්ටා H ධන වෙලා ඩෙල්ටා S ඍණ වුණොත් සියලු උෂ්ණත්වවලදී ස්වයංසිද්ධ නොවේ. ඔකට හේතුව මෙන්න මේ සමීකරණයෙන් පැහැදිලි කරගන්න පුළුවන්. ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. මෙන්න මේ ඩෙල්ටා G කියන්නේ ගිබ්ස් යෝජ්‍ය ශක්තිය. ඩෙල්ටා H කියන්නේ ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය. ප්‍රතිඵලවල එන්තැල්පියෙන් ප්‍රතික්‍රියකවල එන්තැල්පි අඩු කරලා ගන්න. ඩෙල්ටා S කියන්නේ ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි විපර්යාසය. ප්‍රතිඵලවල එන්ට්‍රොපියෙන් ප්‍රතික්‍රියකවල එන්ට්‍රොපි අඩු කරලා ගන්නෙ. මතක තියාගන්න ප්‍රතික්‍රියාවක් දුන්නොත් ස්ටොයිකියෝමෙට්‍රික් බලලා ඒවයින් වැඩි කරලා ගන්න ඕන. ප්‍රතිඵල පැත්තේ අංක දෙක තියෙනවා නම් අර අපි කලින් ගත්තා වගේ ඒ දෙකෙන් වැඩි කරලායි ප්‍රතිඵලවල එන්ට්‍රොපිය ගන්න. එතකොට ඒ වගේම T කියන්නේ කෙල්වින් වලින් උෂ්ණත්වය. මෙන්න මේ ආදේශ කරාම මේ අගයන් මේ ඩෙල්ටා G ඍණ වුණොත් ප්‍රතික්‍රියාව ඒ තත්ත්වෙදි ස්වයංසිද්ධ වෙනවා. ඩෙල්ටා G ධන වුණොත් ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධ වෙන්නේ නැහැ. ඩෙල්ටා G බිඳුව වෙන අවස්ථා තියෙන අවමය බිඳුවක්වත් වෙන්න ඕන. මොකද ඍණාගයකදී ස්වයංසිද්ධ වෙන්න පුළුවන් අවම තැන කියලා කියන්නේ ඩෙල්ටා G බිඳුව වෙන අවස්ථාව. එතකොට ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා තියෙනවා. අන්න ඒ ප්‍රතික්‍රියාවලදී ඩෙල්ටා G බිඳුවක් වෙනවා. මොකද දෙපැත්තටම ප්‍රතික්‍රියාව සිද්ධ වෙන හින්දා. ඒතර ඉදිරි ප්‍රතික්‍රියාවද පසු ප්‍රතික්‍රියාවද ස්වයංසිද්ධ කියලා අපිට කියනවා දෙකම වෙනවනේ. හරි. දැන් මෙන්න මෙතන තියෙනවා උදාහරණ ගැටලුවක්. බලමු අපි මේ වගේ ගැටලුවක් හදන්නේ කොහොමද කියලා. ඒකේ තියෙනවා ඝන ඇමෝනියම් ක්ලෝරයිඩ් හි සෙල්සියස් 25 දී ජලයේහි ද්‍රාවණය වී 34.7 කිලෝජූල් මවුලයක එන්තැල්පි විපර්යාසයක් ඇති කරයි. මෙම ද්‍රාවණය වීම සඳහා එන්ට්‍රොපි වෙනස ඩෙල්ටා S ධන 167.0යි ජූල් කෙල්විනයට මවුලයට වේ. මෙම ද්‍රාවණය සඳහා ගිබ්ස් ශක්තිය ඩෙල්ටා G ගණනය කරමින් ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලයේ ද්‍රාවණය වීම ස්වයංසිද්ධව සිදුවේද නැද්ද යන පුරෝකථනය කරන්න. අන්න දැන් අපිට ස්වයංසිද්ධ බව පුරෝකථනය කරන්න හරියටම පුළුවන් මේකෙන්. ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S වලට ආදේශ කරනවා. ඩෙල්ටා H අපිට දෙනවා මේකේ 34.7 කිලෝජූල් මවුලයට. මෙන්න මම ආදේශ කරා 34.7 කිලෝජූල් මවුලයට. ඍණ T කියන උෂ්ණත්වය කෙල්වින් 298යි. 298යි කෙල්වින් වැඩි කිරීම. ඩෙල්ටා S කියන්නේ 167.0යි ජූල් කෙල්විනයට මවුලයට. 167.0යි ජූල් කෙල්විනයට මවුලයට. දැන් ඕක ආදේශ කරලා අපිට සුළු කරලා ගත්තොත් ඔතන මේක ಗುಣ කරලා එන අගය එතකොට එතන කිලෝජූල් කරන්න පුළුවන් අපිට ආයි 1000න් බෙදලා මෙතන කිලෝජූල් තියෙන හින්දා. ඒතර ඒකකයේ කිලෝජූල් මවුලයට වලින් ගන්න පුළුවන්. ඩෙල්ටා G වලට එනවා ඍණ 15.1 කිලෝජූල් මවුලයට. මේක සුළු කරාම ඍණ 15.1 කිලෝජූල් මවුලයට.
එහෙනම් ඩෙල්ටා G ඍණ වෙච්ච හින්දා මේ ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධයි. ඒ කියන්නේ මේ උෂ්ණත්වයේදී ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලයේ ද්‍රාවණය වීම ස්වයන් සිද්ධයි. හරි. අපි බලමු ගැටළු අංක 2. දෙවෙනි ගැටලුවේ තියෙනවා පහත දැක්වෙන සටහනෙහි O2, O3, NO සහ NO2 සඳහා වූ සම්මත උත්පාදන එන්තැල්පි වරහණතර ඩෙල්ටා H සම්මත F හා සම්මත එන්ට්‍රොපි අගයන් දක්වා ඇත. සම්මත උෂ්ණත්වය හා පීඩනයේදී NO ගෑස් ධන O3 ගෑස් NO2 ගෑස් O2 යන ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධව සිදුවේද ස්වයංසිද්ධව සිදුවන ප්‍රතික්‍රියාවද නැද්ද යන්න තීරණය කරන්න. මෙන්න මේකයි ප්‍රතික්‍රියාව. NO ගෑස් ධන O3 ගෑස් පූර්ණ ඊතලයක් NO2 ගෑස් ධන O2 ගෑස් දැන් මේකේ අපිට අර විදිහට ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S සමීකරණයට දාලා බලන්න පුළුවන්. ඊට කලින් අපි ඩෙල්ටා H සහ ඩෙල්ටා S හොයාගෙන ඉන්නවා. අපි බලමු දීපු දත්තවලින් ඉස්සලාම ඩෙල්ටා H ගන්න පුළුවන්ද කියලා. ඩෙල්ටා H. ඒතර මේක අපිට දීලා තියෙනවා සම්මත උත්පාදන එන්තැල්පි මේ පැත්තේ දීලා තියෙනවා ප්‍රතිපලවල NO2 වල දීලා තියෙනවා 34ක්. NO2 වල දීලා තියෙනවා 34ක්. නම් ප්‍රතිපලවල O2 වල බිඳුවයි මේක 34යි. එහෙනම් මේ පැත්තේ තියෙන්නේ ප්‍රතිපල පැත්තේ 34යි කිලෝජූල් මවුලයට. 34යි කිලෝජූල් මවුලයට. ඍණ ප්‍රතික්‍රියක වල O3 වල බිඳුවයි O3 වල එන්තැල්පිය සම්මත එන්තැල්පිය O2 වල බිඳුව වෙන්නේ O3 වල 143යි NO වල 91යි. එතකොට 143 ධන 91. 143 ධන 91 කිලෝජූල් මවුලයට. ඒ ප්‍රතික්‍රියක වල එන්තැල්පිය. මෙයාගේ බිඳුව වෙන්නේ මෙයාගේ විතරයි. මෙයාගේ තමයි මේ බිඳුව. එතකොට ඔතන 234ක් වෙනවා ධන 34යි ඍණ 234යි කියන්නේ ඍණ 200යි කිලෝජූල් මවුලයට ඍණ 200යි කිලෝජූල් මවුලයට කියලා එනවා ඩෙල්ටා H. හරි. ඊට පස්සේ අපි බලමු ඩෙල්ටා S හොයන්න. ඩෙල්ටා S ප්‍රතිපලවල දෙනවා වගේ NO2 වල 234යි O2 වල 206යි 234 ධන 206. එතකොට ඒක එක ජූල් කෙල්විනයට මවුලයට. ඔය ප්‍රතිපලවල එන්ට්‍රොපිය ප්‍රතික්‍රියකවල NO වල ප්‍රතිපලවල අපි ගත්තේ 234යි 206යි. ඒක හරි. ඊට පස්සේ ප්‍රතික්‍රියකවල තියෙන්නේ NO වල 211යි මෙයාගේ 239යි. 211යි 239යි. දැන් ඩෙල්ටා S වලට මේ අගයන් ආදේශ කරාම මෙතන 206යි 234යි කියන්නේ 440යි. මේ පැත්තේ 239යි 211යි කියන්නේ 450යි. එතකොට 440න් 450ක් අඩු වුනහම 10යි කියලා එන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් ඍණ 10යි ජූල් කෙල්විනයට මවුලයට. ඔන්න දැන් ඩෙල්ටා H හොයාගත්තා. ඩෙල්ටා S හොයාගත්තා. දැන් දාන්න ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S කියන සමීකරණයට ආදේශ කරන්න. ඩෙල්ටා H වලාගේ දාන්න ඩෙල්ටා S වලාගේ දාන්න T මේකේ උෂ්ණත්වය දෙනවා සෙල්සියස් 25යි
කෙල්වින් 290 උෂ්ණත්වයේදී කියලා දෙනවා. එතකොට 298යි කෙල්වින් වලින් වැඩි කරන්න ඕන. එතකොට අපිට එක එකකින් ගත්තොත් ලේසි. ඕනම් මේකත් අපි ජූල් වලින් ගමු ඩෙල්ටා H. එතකොට ඍණ 200යි තව බිංදු 3ක් ජූල් ඍණ T කියන්නේ 298යි කෙල්වින් 298යි කෙල්වින්. එතකොට 298යි කෙල්වින් මෙතන ඍණ 298යි කෙල්වින් වැඩි කරමු ඩෙල්ටා S ඍණ 10යි. ඔක සුළු කරගත්තා නම් හරි. සුළු කරාම එන්නේ ඍණ 197යි බිංදුවයි 20යි ජූල්. ජූල් වලින් 197යි බිංදුවයි 20යි කියලා එනවා. ඍණාගයක් එන්නේ ඒ හින්දා ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධයි. ඔය විදිහට තමයි අපි ගණනය කිරීම කරන්නේ. අතනට මවුලයට කියලා අපි ආදේශ කරාට මවුල එකෙන් වැඩි වෙනවනේ. මෙතන 1යි තියෙන්නේ. ඒතර මවුල කැපෙනවා. අපි කිලෝ ජූල් කිලෝ දැන් එන්ට්‍රොපිය ගත්තොත් ජූල් කෙල්විනයට මවුලයට ඒකක මෙහෙමනේ තියෙන්නේ ජූල් කෙල්විනයට මවුලයට. ඒකට තියෙන මවුල එකෙන් නම් අපි ආයෙ වැඩි කරන්න එපා 1යි මවුල කියන්නේ. ඒතකොට මේකට මේක කැපෙනවා. ඒතකොට ඒකගේ ඉතුරු වෙන්නේ මේක. එන්තැල්පි වල කිලෝ ජූල් මවුලයට කියලා තිබිලා ආයෙ අපි වැඩි කරනෝනේ මවුල වලින්. එතකොට ඒ විදිහට එනවා. කිලෝ ජූල් මවුලයට. එතකොට මවුල වලින් කැපිලා ගිහිල්ලා මවුල වැඩි කරන ගානෙන් MOL වලින් කැපිලා ගිහිල්ලා කිලෝ ජූල් කියලා එනවා. හරි. එතකොට ඔන්න ඔය විදිහට ගණනය කිරීම කරලා අපිට හොයන්න වෙන්න පුළුවන් ඩෙල්ටා G. එතකොට සමහර වෙලාවට මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට රසායනික ප්‍රතික්‍රියාවක් දීලා කෙලින්ම එන්තැල්පි විපර්යාසය කියලා ඩෙල්ටා H දෙනවා. ඊළඟට එන්ට්‍රොපි විපර්යාසය කියලා ඩෙල්ටා S දෙනවා. මේක උෂ්ණත්වය කියලා T දෙනවා. මේ ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධද නැද්ද කියලා අහනවා. ඉතින් අපි කරන්නේ ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S කියන සමීකරණය දාලා මේක හදනවා. තවත් සමහර වෙලාවක අපි කලින් හදපු ගාන වගේ රසායනික ප්‍රතික්‍රියාව දීලා ඩෙල්ටා H අපිට හොයාගන්න දෙනවා. එක සැරේ දෙන්නේ නැහැ. එතකොට අපිට දෙන දත්ත වලින් අපි ප්‍රතිඵලවල එන්තැල්පියෙන් ප්‍රතික්‍රියකවල එන්තැල්පිය අඩු කරලා ඩෙල්ටා H හොයාගන්න ඕනේ. හරිද? එතකොට ප්‍රතිඵල පැත්තේ තියෙන ස්ටොයිකියෝමෙට්‍රික් අංක බලන්න ඕනේ. සමහර වෙලාවට 2 3 වගේ අගයන් තිබුණා නම් ඒවයින් වැඩි කරලා තමයි ගන්න වෙන්නේ මවුල ගන්න. හරිද? ඊළඟට අපිට දීපු දත්ත දීලා ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි විපර්යාසය හොයන්න වෙන්න පුළුවන්. ඒව හොයලා ඉවර වෙලා මේකට ආදේශ කරලා ඩෙල්ටා G හොයාගන්න වෙන්න පුළුවන්. ඩෙල්ටා G ඍණ නම් ස්වයං සිද්ධයි නැත්නම් ස්වයං සිද්ධ නැහැ. තව එක ක්‍රමයක් තියෙනවා. දැන් රසායනික ප්‍රතික්‍රියාවක ඩෙල්ටා H දීලා ඩෙල්ටා S දීලා උෂ්ණත්වය දීලා මේක ඩෙල්ටා G හොයන්න කියලා අපිට කියන්න පුළුවන් ඩෙල්ටා G ධනාගයක් එනවා. එහෙනම් අපි දන්නවා ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ නැහැ. ඊට පස්සේ අපෙන් අහන්න පුළුවන් මේ ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වෙන්නේ මොන උෂ්ණත්වයේදීද කියලා. අන්න ප්‍රශ්නේ. ඉස්සල්ලාම අපිට ඩෙල්ටා H දෙනවා. ඩෙල්ටා S දෙනවා. T දෙනවා අපි හිතමු 25යි සෙල්සියස්. එතකොට අපි දන්නවා කෙල්වින් වලින් 298යි. ඕක අපි ආදේශ කරනවා. ආදේශ කරාම ඩෙල්ටා G වලට එනවා ධනාගයක්. අන්න ධනාගයක් ආවනම් ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ නැහැ. හරි. ඊට පස්සේ අපිට කියනවා මේ ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වෙන්න නම් උෂ්ණත්වය මොකක්ද? ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වෙන්න නම් උෂ්ණත්වය මොකක්ද? එහෙනම් අපි කරන්නේ මෙතන මේ ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වෙනවා කියන්නේ ඩෙල්ටා G ඍණ වෙන්න එපේ. එතකොට අඩු ගානේ ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වෙනකොට ඍණාගය කීයද වෙන්න ඕනේ? එහෙම කියන්න බෑ. ඍණ 1 වුණත් ස්වයං සිද්ධයි, ඍණ ලක්ෂය වුණත් ස්වයං සිද්ධයි, ඍණ කෝටිය වුණත් ස්වයං සිද්ධයි. ඍණ 0.1 වුණොත් ඒත් ස්වයං සිද්ධයි. ඍණ 0.01 වුණොත් ඒත් ස්වයං සිද්ධයි. එහෙනම් ස්වයං සිද්ධ වෙන්න පුළුවන් අවම ඩෙල්ටා G අගය මොකක්ද? බිඳුව. ඍණාගේ උඩාම එක බිඳුව. එහෙනම් මේක ඩෙල්ටා G බිඳුව කරලා මොකද කරන්නේ? ඩෙල්ටා H ට දීපු වගේ ආදේශ කරනවා.
ඩෙල්ටා S ට දීපු වගේ ආදේශ කරනවා. අන්න එතනින් අපි හොයනවා මෙන්න මේ නොදන්න T. නොදන්න T හොයනවා. අන්න එහෙම අපිට උෂ්ණත්වය හොයාගන්න පුළුවන් මේක ස්වයන් සිද්ධ වෙන උෂ්ණත්වය මොකක්ද කියලා. අන්න ඒකට උදාහරණයක් තියෙනවා පෙන්නලා ටියුට් එකේ 19 වෙනි පිටුවේ. බලන්න කැල්සියම් කාබනේට් වල වියෝජන උෂ්ණත්වය හොයන්න කියලා කියනවා. ආන්න ওই විදිහට තමයි එතකොට හදන්නේ. එහෙනම් අපි දැන් සම්පූර්ණයෙන්ම එන්තැල්පි සහ එන්ට්‍රොපි සම්බන්ධව කතා කළ යුතු නව විෂය නිර්දේශයේ තියෙන කාරණා සියල්ලම සාකච්ඡා කරලා අවසන්. දැන් අපි බලමු ඊළඟට ක්‍රමානුකූලව 2000 අවුරුද්ද ඉඳලා 2020 වෙනකම් එන්තැල්පි එන්ට්‍රොපි කොටස් සම්බන්ධව තියෙන විභාග ප්‍රශ්න ටික සාකච්ඡා කරලා වඩාත් මේක පුහුණු වීම සාර්ථකව සිද්ධ කරගන්න විදිහ.